metabolism of amino acid තමයි අද මාතෘකාව. ඒකේ මුලින්ම අපි කතා කරන්නේ protein turnover එක කියන්නේ මොකක්ද කියලා. protein turnover එක කියන්නේ ඇඟේ තියෙන cellular proteins නිතරම degradation and resynthesis වෙනවා continuously. මෙන්න මේ continuously cellular protein බිඳ හැරීම සහ නැවත නිෂ්පාදනය වීමට අපි කියනවා protein turnover එක කියලා. ඊට පස්සේ adult protein degrade daily 1 to 2% and ඒකෙන් 75ක් 80ක් විතර ආයි පාවිච්චියට ගන්න ප්‍රෝටීන් විදියට 20ක් 25ක් අතර ප්‍රමාණය නයිට්‍රජනීය බහිස්රාවී ද්‍රව්‍ය කිව්වේ අර යූරියා වගේ ඒවා අන්නේ විදියට එකෙන් බැහැර කරනවා. healthy adults ලගේ total protein amount එක constant body එකේ. ඒකින්ද rate of protein synthesis එක සමාන වෙනවා degraded protein වල replace කරන ප්‍රමාණය. කියන්නේ degraded වෙච්ච ප්‍රමාණයට සමාන ප්‍රමාණයක් protein synthesis එක කරලා තමයි total amount of proteins ප්‍රමාණය ඇඟේ නියතව තියාගන්න. proteins වර්ග දෙකක් තියෙනවනේ. structural proteins and functional proteins කියලා. මේවායින් functional proteins වලට turnover එක නැත්තම් continuous degradation and resynthesis එක වැඩි structural proteins වලට වඩා. ඔන්න ඔය points ටික තමයි දැනගන්න ඕන protein turnover කියන එක යටතේ. ඊට පස්සේ අපි යමු amino acid pool එකට. amino acid pool කොහොමද amino acid pool එක හැදෙන්නේ කියලා අපි බලමු. අපි ඩයට් එකෙන් ප්‍රෝටීන් විදිහට ගන්නවා කෑම වලින් ප්‍රෝටීන් ලැබෙනවා. ඒ ප්‍රෝටීන් මවුත් එකෙන් ගියාම ස්ටොමක් එක හරහා ඉන්ටෙස්ටයින් එකට යනවා. ඉන්ටෙස්ටයින් එකේදී ඒවා ඩයිජෙස්ට් වෙලා ඇමිනෝ ඇසිඩ්ස් හැදෙනවා. මේ ඇමිනෝ ඇසිඩ්ස් ඇබ්සෝබ් කරනවා ඉන්ටෙස්ටයිනල් මියුකෝසා එකෙන්. ඊට පස්සේ ඒක වීනස් වෝටර් සර්කියුලේෂන් එකෙන් ලිවර් එකට යනවා. නැත්නම් සමහර වෙලාවට සිස්ටමික් සර්කියුලේෂන් එකට යන්නත් පුළුවන්. ඊට පස්සේ සිස්ටමික් සර්කියුලේෂන් එකෙන් කෙලින්ම diffuse through body fluid. ඒ කියන්නේ දේහ තරල හරහා විසරණය වෙන්න පුළුවන්. ඊට පස්සේ මේ සිස්ටමික් සර්කියුලේෂන් එක තමයි ඒකේදී ඇමිනෝ ඇසිඩ් පූල් එකකින් සින්තසයිස් කරන්න පුළුවන්. දැන් degradation of structural and functional proteins වලින් එනවා ඇමිනෝ ඇසිඩ්ස්. ඒකෙනුත් සිස්ටමික් සර්කියුලේෂන් එක හැදෙනවා. ඒ වගේම non essential amino acid synthesis එකක් වෙනවා ඇඟේ. synthesis non essential amino acids. අන්න ඒවා උදාහරණයක් විදිහට liver එකේ non essential amino acid හදනවා. ඒකත් amino acid pool එකට systemic circulation එකට එකතු වෙනවා. ඊට පස්සේ අපි බලමු nutritionally essential amino acids. දැන් මූලික වශයෙන්ම ඩයට් එකෙන් අපිට ප්‍රෝටීන ගන්න ඕනි වෙන්නේ ඇමිනෝ ඇසිඩ් ලබාගෙන ඒ ඇමිනෝ ඇසිඩ් වලින් දේහ ප්‍රෝටීන් සකස් කරන. නමුත් nutritionally essential amino acids අපි කෙටියෙන් කියන EAA කියලා ඒවා ඩයට් එකෙන් සපය ගන්න ඕනි. මොකද ඒවා කාබන් ස්කෙලිටන් එක ඇඟේදී හදන්න බෑ. ඒකින්ද අනිවාර්යෙන් ඩයට් එකෙන් ගන්න වෙනවා. මේ nutritionally essential amino acids ගත්තම ඇඩල්ට්ස් ලගේ ඒවා methionine, valine, isoleucine, leucine, phenylalanine, tryptophan, lysine, threonine. ඊට පස්සේ අපි යනවා කැටබොලිසම් of amino acids වලට. මූලික වශයෙන් amino acid කැටබොලිසම් එකේදී ආරම්භක පියවර විදිහට වෙන්නේ amino acid එක අපි දන්නවා හැදිලා තියෙන්නේ R කාණ්ඩයක් තියෙනවා, COOH කියන කාබොක්සිල් කාණ්ඩයක් තියෙනවා, NH3+ කියන්නේ ඇමෝනියම් කාණ්ඩයක් තියෙනවා.
මේකෙදි මුලින්ම වෙන ප්‍රතික්‍රියාව තමයි ඇමිනෝ ඇසිඩ් කැටබොලිසම් එකේදී ඇමිනෝ ගෲප් එක අයින් වෙලා යනවා ඇමිනෝ ඇසිඩ් එකෙන්. ඒක තමයි මේ දක්වලා තියෙන අංක 1 යට. ඊට පස්සේ කැටබොලිසම් of ඇමිනෝ ඇසිඩ් ගත්තම ඇමිනෝ ඇසිඩ් බිඳ හැදීම ප්‍රධාන වශයෙන් ආකාර 3කට වෙනවා ඇඟේදී. ඒක තමයි ට්‍රාන්ස්ඇමිනේෂන්, අනිත් එක ඩීඇමිනේෂන්, අනිත් විදිය ඩීකාබොක්සිලේෂන්. Deamination two types, oxidative or non-oxidative deamination. If we consider transamination, අපි transamination එක බැලුවොත් මේක විශේෂයෙන් සිද්ධ වෙනවා liver එකේ, kidney එකේ, heart එකේ, brain එකේ. transamination එකේදී වෙන දේ බැලුවොත් අපි process එක කොහොමද කියලා donor amino acid එකක් තියෙනවා. donor amino acid එකේ NH3 කාණ්ඩ තියෙනවානේ. ඒක remove වෙනවා. ඒක අයින් වෙනවා. අයින් වෙලා ඒක දෙනවා pyridoxal phosphate. B6 වල active metabolite එක pyridoxal phosphate නේ. අනේ pyridoxal phosphate මේ donor amino acid එකෙන් දෙන NH3 නැත්නම් ammonium කාණ්ඩය අරගෙන pyridoxamine phosphate වෙනවා. ඒ වගේම NH3 කාණ්ඩේ නැති වුණාට පස්සේ donor amino acid එක keto acid එකක් බවට පත් වෙනවා. ඊට පස්සේ මෙන්න මේ ප්‍රතික්‍රියාව උත්ප්‍රේරණය කරන්නේ නැත්නම් transaminase කියන එන්සයිම් එකකින්. ඊට පස්සේ pyridoxamine phosphate එකෙන් ආපහු ඒ ලබාගත් ඇමෝනියම් කාණ්ඩ ඉවත් වෙන්න පුළුවන්. ඒ ඇමෝනියම් කාණ්ඩේ ආයි කීටෝ ඇසිඩ් එකක් මගින් ලබාගෙන ඇමිනෝ ඇසිඩ් එකක් බවට පත් වෙන්න පුළුවන්. එතකොට ඇමිනෝ ඇසිඩ් NH2 NH4 කාණ්ඩේ නැති වෙච්ච හින්දා pyridoxamine phosphate pyridoxal phosphate බවට නැවතපත් වෙනවා. ඔක තමයි process එක. ඊට පස්සේ මේකේදී important features අපිට වැදගත් වෙනවා විශේෂයෙන් MCQ වලින්. quantitatively most important reaction in amino acid metabolism. ඒ ප්‍රමාණාත්මකව වැඩිපුරම වෙන්නේ ඇඟේ amino acid metabolism එකේදී transamination එක. ඒ වගේම reversible reaction එකක් වෙනවා L amino acid වල විතරයි වෙන්නේ reversible reaction එක. Selected non-amino acid can transamination mainly in the liver, kidney, heart, brain. මේක මතක තියාගන්න. ප්‍රධාන වශයෙන් වෙන්නේ liver, kidney, heart, brain. But enzyme present in almost all tissues can be carried out all tissues. Pyridoxal phosphate vitamin B6 is coenzyme and transaminase is enzyme. මේකත් මතක තියාගන්න. transamination reaction වලට coenzyme එකක් විදියට pyridoxal phosphate නැත්නම් B6 vitamin B6 දායක වෙනවා. Each transaminase is specific for one or few amino groups. Aminotransferase or transaminases are named after specific amino group donor. දැන් aspartate AST මගින් උත්පන්න වෙන transamination reaction එකකදී oxaloacetate ලබා දෙනවා. alanine ALT alanine transaminase enzyme උත්ප්‍රේරණයෙන් transamination reaction එකට දායක වෙලා pyruvate හදනවා. glutamic acid වලින් transamination reaction එකෙන් හැදෙන්නේ alpha ketoglutarate. පස්සේ අපි alanine transaminase ALT enzyme උත්ප්‍රේරණය වෙන ප්‍රතික්‍රියාව සලකලා බලමු. මේකෙදි alpha kg glutamate බවට පත් වෙනවා. එතකොට මොකක්ද වෙන්නේ? keto acid එකේ මොකක්ද වෙන්නේ? ammonia කාණ්ඩයක් ලබාගෙන NH4 කාණ්ඩයක් ammonium group එකක් ලබාගෙන glutamate බවට පත් වෙනවා. ඊට පස්සේ මේ පැත්තෙන් මොකක්ද වෙන්නේ? alanine වලින් ammonium group එක දුන්නේ හින්දා alanine හැදෙනවා pyruvate. එතකොට ALT කියන්නේ alanine transaminase. ALT present වෙනවා. ඒ කියන්නේ තියෙන්නේ cytosolic enzyme එකක් විදියට cytosol එකේ
මේක තියෙන තැන් තමයි liver එක, skeletal muscle, kidney. ඊට පස්සේ AST මගින් උත්ප්‍රේරණය වෙන ප්‍රතික්‍රියාව බලමු. මේකෙදි alpha kg කලින් විදිහටම glutamate බවට පත් වෙනවා. ඇමෝනියම් කාණ්ඩයක් ලබාගෙන ඒ ඇමෝනියම් කාණ්ඩය ලබා දෙන්නේ aspartate වලින්. aspartate වලින් ඇමෝනියම් කාණ්ඩය remove වෙච්ච හින්දා ඒකෙන් හැදෙන oxaloacetate. AST කියන්නේ aspartate transaminase. AST present වෙනවා cytosolic and mitochondrial enzyme එකක් විදියට. එතකොට cytosol එකේ mitochondria එකේ both තියෙනවා මේක. Most widely distributed transaminase. ඒ කියන්නේ ගොඩක් ඇඟේ ව්‍යාප්ත වෙලා තියෙන transaminase වර්ගයේ AST එක. liver, kidney, brain, heart තියෙන තැන් තමයි. ඊස්සේ transamination reaction වලට participate වෙන්නේ නැති, දායක වෙන්නේ නැති amino acid කීයක් තියෙනවා. මේක සමහර විට MCQ වල අහන්න පුළුවන්. lysine, threonine, proline, hydroxyproline. එක මතක තියාගන්න. lysine, threonine, proline, hydroxyproline. Important points. Amino acids can be synthesized from intermediates of carbohydrate metabolism. මේක important point වල මුලින්ම ගන්න පුළුවන්. carbohydrate metabolism එකේ අතරමැදියෙක් විදියට ක්‍රියා කරනවා මේ නිපදවන amino acid. උදාහරණයක් විදියට amino acid synthesize කරන්න පුළුවන් carbohydrate metabolism එකේ intermediates වලින්. උදාහරණයක් oxaloacetate හැදෙනවනේ TCA cycle එකේ. ඒක දායක වෙන්න පුළුවන් transaminase reaction එකකට amino acid එකක් හදන්න. pyruvate, alpha KGත් එහෙමයි. Glucose can be synthesized from glucogenic amino acids. Glucogenic amino acid වලට පුළුවන් TCA cycle එකට හරි නැත්නම් කෙලින්ම glycolysis එකට හරි සම්බන්ධ වෙලා gluconeogenesis කරලා glucose හදන්න. Carbon skeletal can be used as source of energy. carbon skeletal එක තියෙනවනේ. ඒක energy source එකක් විදිහට යොදා ගන්න පුළුවන්. විශේෂයෙන් transamination reaction වලදී හැදෙනවනේ alpha KG වගේ ඒවා නැත්තම් අන්න ඒ වගේ ඒවා oxaloacetate ඒවා පාවිච්චි කරන්න පුළුවන් TCA cycle එකට දායක වෙලා energy නිපදවන්න කෙලින්. ඊට පස්සේ අපි deamination එකට යනවා. deamination එක ගත්තම deamination එකේ ආකාර දෙකක් තියෙනවා. oxidative and non-oxidative. oxidative එකේ LGDH reaction amino acid oxidation කියලා දෙකක් තියෙනවා. deamination එක සිද්ධ වෙන තැන් බැලුවොත් liver එකයි kidney එකයි. oxidative deamination එකේදී වෙන්නේ amino group එක ammonia විදිහට remove වෙනවා. and මේක මුලින් වැඩිම එක මේ සිද්ධ වෙන්නේ liver එකේ kidney එකේ provide keto acid and ammonia. ඊට පස්සේ අපි බලමු oxidative deamination එක වෙන්නේ කොහොමද කියලා. මේකෙදි glutamate පත් වෙනවා alpha KG බවට. ඒ වගේම ammonia release වෙනවා. remove වෙලා ammonium ion remove වෙලා ammonia විදිහට release වෙනවා. මේකට GTP 3ක් වැය වෙනවා. ඒ වගේම NAD එකක් වැය වෙලා NADPH බවට හරි NADH හරි බවට පත් වෙන්න පුළුවන්. මේක උත්ප්‍රේරණය කරන එන්සයිම් එක තමයි glutamate dehydrogenase enzyme එක. මේ glutamate dehydrogenase GDH කියන එක mitochondrial enzyme එකක්. ඒක තියෙන්නේ ගොඩක් tissues වල තියෙනවා. high concentration එකක් තියෙන liver එකේ kidney එකේ. coenzyme එකක් විදියට NAD හරි NADP හරි දායක වෙනවා. action එක enzyme එකේ action එක inhibit කරන්න පුළුවන් ATP හරි GTP හරි NADH හරි. ඒක MCQ එකක්. glutamate ගත්තම glutamate act as a vehicle transport of ammonia and major amino acid in amino acid metabolism.
පස්සේ අපි බලමු trans deamination කියන්නේ මොකක්ද කියලා. trans deamination මේකෙදි transamination එකයි oxidative deamination එකයි එකවර සිද්ධ වෙනවා. ඒක අපි මෙහෙම කියමු. transamination එකේදී amino acid එක තියෙන NH3+ නැත්නම් ammonium කාණ්ඩේ රිලීස් වෙනවා. ඒක alpha keto acid එකක් බවට පත් වෙනවා. ammonium acid එක. එතකොට ඒ රිලීස් වෙච්ච ammonium කාණ්ඩේ alpha Kg වලින් අරගෙන ඒක glutamate බවට පත් වෙනවා. ඒ glutamate වල nitrogen අඩංගුයි ammonium කාණ්ඩේ ගත්තේ ඉඳ ඒ glutamate GDH නැත්නම් glutamate dehydrogenase enzyme එකක උත්ප්‍රේරණේ oxidative deamination එකක් වෙලා NAD ත්‍රය වෙලා ammonia plus NADHO NADPH හදනවා. මේකේ direction එක depend වෙනවා NAD to NADH ratio එක. ඒ කියන්නේ NADH වැඩි වුණොත් NAD වලට වඩා එතකොට NAD to NADH ratio එක අද වෙන්නේ අඩු වෙනවා. එහෙම වුණොත් reaction එක කොයි පැත්තකද එන්නේ? reaction එක වැඩි පැත්තට වෙන්නේ. Transamination can also be used for synthesize amino acid from corresponding keto acid. Transamination can also be used for synthesize amino acid from corresponding keto acid. Amino acid oxidase. Auto-oxidizable favor proteins act on both D and L amino acids. අන්න ඒකත් MCA එකක් විදිහට මතක තියාගන්න. D amino acid bound in plants and walls of microorganisms not used in the synthesis of mammalian protein. මේක නම් එච්චරම අවශ්‍යත් නැහැ. non-oxidative deamination. Some amino acids, සමහර amino acids non-oxidative deamination එකෙන් deaminate වෙනවා specific enzymes වලින්. serine, threonine, homoserine උදාහරණ විදිහට. ඊට පස්සේ බලන්න ඒක amino acid dehydrase වලින් තමයි deaminate වෙන්නේ. deamination of histidine මෙහෙමයි වෙන්නේ. histidine urocanic acid බවට පත් වෙනවා histidase enzyme එක උත්ප්‍රේරණයෙන්. එතකොට ammonia release වෙනවා. amino acid disulfidase sulfur contain amino acids. then cysteine, homocysteine, cysteine දායක වෙනවා මේවට. primary disulfide hydration release H2S and make amino acids. Amino acids release ammonia and spontaneously hydrolyze. ඊට පස්සේ decarboxylation. Decarboxylation එකේදී formation of number of biologically important amines. Biologically important amine වර්ග හදන එක තමයි decarboxylation එකේදී කරන්නේ. histamine histidine වලින් decarboxylase enzyme එක උත්ප්‍රේරණයෙන් carbon dioxide release වෙලා histamine හදනවා. මෙන්න histamine powerful vasodilator එකක් and secrete වෙනවා mast cells වලින් mediate a wide range of cellular responses, allergic reactions, inflammatory and gastric acid secretion. ඒ වගේම histamine neurotransmission එකටත් දායක වෙනවා. serotonin උත් එහෙමයි. ඊට පස්සේ amino acid metabolism එක ඉවරයි. ඊට පස්සේ යනවා අපි metabolism of ammonia වලට. අපි ළඟට බලමු metabolism of ammonia ගැන. normal adult කෙනෙක්ගේ healthy adult කෙනෙක්ගේ plasma ammonium level එක ඝන ඩෙසිලිටරයට මයික්‍රෝග්‍රෑම් 10ත් 20ත් අතර ප්‍රමාණයක් වෙනවා. ඒ වගේම ammonia involve වෙනවා urea formation එක. ඒක සිද්ධ වෙන්නේ liver එකේ.
වගේම hyperammonemia are toxic to the CNS. කියන්නේ normal level එකට වඩා ammonia level එක blood වල වැඩි වුණොත් ඒක toxic වෙනවා. කියන්නේ හානිකර වෙනවා CNS එකට, central nervous system එකට. ඊට පස්සේ අපි බලමු sources of ammonia. ammonia ලැබෙන්නේ මාර්ග මොනවද කියලා. From amino acids. Many tissues ගොඩක් කියන්නේ liver වගේ ඒවා mainly ammonia හදනවා trans deamination එකෙන්. මේ ammonia එතකොට එක source එකක් තමයි amino acids. අනිත් එක තමයි glutamines. glutamines වලිනුත් ammonia හදනවා kidney එකේ. kidney එකේ ඒ සඳහා විශේෂ enzyme එකක් තියෙනවා glutaminase. glutaminase enzyme එකේ උත්ප්‍රේරණයෙන් glutamate බවට පත් වෙනවා. එතකොට ammonium ion එකක් පිට වෙනවා. ඒ කියන්නේ ammonia එකක් පිට වෙනවා. ඊපස්සේ මේ kidney එකේ වෙන මේ glutaminase activity එකකින්ද important වෙනවා maintain body acid base balance. body එකේ acid base balance එකට වැදගත් වෙනවා මේ ammonia එක. especially ammonia buffer system එකට දායක වෙනවා kidney වල. ඊට පස්සේ can also occur intestinal glutaminase in mucosal cells. mucosal cells වල intestine එකේ glutaminase තියෙන්න පුළුවන්. ඒකෙත් මෙන්න මේ ප්‍රතික්‍රියාව වෙන්න පුළුවන්. ඒ වගේම glutamine take from blood or dietary protein. glutamine blood වලින් හරි diet protein වලින් හරි ගන්න පුළුවන්. තුන්වෙනි ආකාරය තමයි ammonia ලැබෙන bacterial action of intestinal cells. අපි දන්නවා intestine එකේ gut flora එකක් තියෙනවා. ඒ bacteria flora එකේ විවිධ enzyme වර්ග නිපදවනවා. උදාහරණයක් විදිහට urease enzyme එක ගන්න පුළුවන්. blood වලින් එනවනේ urea. ඒ urea gut bacteria වන්ගේ තියෙන urease මගින් ammonia urea බිඳ ammonia release වෙනවා. ඒ වගේම dietary amines වලින් gut එකේ තියෙන ammonia හැදෙනවා amine oxidase කියන enzyme එක පාවිච්චි කරලා. ඊට පස්සේ මේ හැදෙන ammonia mucosal cells වලින් absorb කරගෙන portal vein එක හරහා liver එකට යනවා. liver එකේදී මේ ammonia urea cycle එකට දායක වෙලා urea හදනවා. ඊට පස්සේ හතරවෙනි ammonia ලැබෙන මාර්ගය තමයි from amines. from amines amines තියෙන්නේ මොනවද? සාමාන්‍යයෙන් serve as hormones or neurotransmitters. hormones hari neurotransmitters වල hari amines තියෙන්න පුළුවන්. ඒ amines වලින් ammonia හදන්න පුළුවන් amine oxidase enzyme එකේ activity එකෙන්. ඒ වගේම පස්වෙනි source එක තමයි purine and pyrimidine catabolism. ඒත් ammonia හදන්න පුළුවන්. ඊට පස්සේ අපි බලමු transport of ammonia in the circulation. කියන්නේ ammonia circulation එකේදී transport කරන්නේ කොහොමද කියලා අපි බලමු. ප්‍රධාන ආකාර දෙකක් තියෙනවා. එකක් urea විදියට, අනිත් එක alanine හෝ glutamine විදියට. urea විදියට ගත්තම මුලින්ම urea හැදෙන්නේ කොහෙද? liver එකේ. liver එකේදී ammonia urea cycle එකට දායක වෙලා urea හැදෙනවා. ඊට පස්සේ ඒ urea blood වලින් circulation එකෙන් pass වෙලා kidney වලට excrete කරනවා. ඊට පස්සේ ප්‍රධාන වශයෙන් muscles වල නිපද වෙන ammonia alanine බවට පත් කරලා තමයි circulation එකෙන් transport කරන්නේ liver එකට හරි kidney එකට හරි. ඊට පස්සේ glutamine විදිහට තමයි brain එකේ ammonia remove කරන්නේ. ඒ දෙක මතක තියාගන්න. muscle වල ammonia remove කරන්නේ alanine විදිහට, brain වල ප්‍රධාන වශයෙන් ammonia remove කරන්නේ glutamine විදිහට.
ඊට පස්සේ ග්ලූටමයින්ස් ගැන අපි කලමු. ග්ලූටමයින්ස් තියෙන බ්‍රේන් එකේ හැදෙන්නේ ගොඩක් වෙලාවට. Formation primarily muscle, liver and CNS. ප්‍රධාන තැන් තුනක් තියෙනවා ග්ලූටමයින් හැදෙන. Muscles, liver and CNS. Act as a buffer for ammonia. Ammonia buffer action එකටත් දායක වෙනවා. Source of ammonia, non-toxic storage. අපි අර කලින් කිව්වා වගේ ග්ලූටමයින් එක සෝස් එකක් විදිහට ක්‍රියා කරනවා ඇමෝනියාව. carrier of ammonia. ammonia transport කරන්න අපි දායක වෙනවා කියන්නේ ග්ලූටමයින්. ඒකින්ද ඇමෝනියා transport කරන ඒ වගේම කරන්න පුළුවන් වෙලා තියෙන්නේ ඒක non toxic storage එකක්. non toxic storage එකක් තියෙන ඇමෝනියා ග්ලූටමයින් වල. එතකොට ඒ වගේම ඒකින්ද කැරියර් එකක් විදිහටත් කටයුතු කරන්න පුළුවන් ග්ලූටමයින් වල. ග්ලූටමේට් ග්ලූටමයින් බවට පත් කරගන්න පුළුවන් මේ ස්පෙෂලි CNS liver muscles වල ග්ලූටමයින් බවට පත් කරගන්න පුළුවන් ග්ලූටමයින් සින්තේස් එන්සයිම් එකේ. ග්ලූටමයින් සින්තේස් එන්සයිම් එක තියෙන්නේ මයිටොකොන්ඩ්‍රියා වල. මේ ප්‍රතික්‍රියාවට ATP එකක් සහ ඇමෝනියා වැය වෙනවා. ඒ කියන්නේ මේ ඇමෝනියා වැය වෙනවා කියන්නේ වැඩිපුර නිපදවපු ඇමෝනියා ටික වැය කරලා තමයි ATP උපයෝගී කරගෙන ග්ලූටමයින් බවට පත් වෙන්නේ. එතකොට ඇමෝනියා රිමූව් වෙනවා ටිෂුස් වල. balancing ammonia metabolism. ammonia metabolism එකේ balance එකක් ගත්තම දෙපැත්තක් තියෙනවනේ. එක පැත්තක් තමයි ammonia ලැබෙන මාර්ගය sources and utilization. ඒ කියන්නේ ammonia බිඳ හෙළන මාර්ග. වෙන මොනවා හරි සංයෝග බවට නැත්තම් පත් කරන මාර්ග. නිපදවීම හෝ බිඳ හෙළීම හෝ වෙනත් ද්‍රව්‍යයක් බවට පත් කිරීම. නිපදවන මාර්ගය ගත්තොත් trans deamination තියෙනවා. bacterial action in GIT. amine oxidase action, glutamine reaction, purine and pyrimidine degradation. අපි ටික කතා කරා. ඊට පස්සේ utilization එකේ පාවිච්චි කරන ඇමෝනියා පාවිච්චි කරන විදිහ තියෙනවා. synthesis in urea. liver එකේ urea cycle එකට දායක වෙනවා ඇමෝනියා. ඊට පස්සේ synthesis glutamine. ඇමෝනියා උපයෝගී කරගෙන අපි කියවනේ brain එකේ වගේ ග්ලූටමයින් හදනවා. ඒතකොට ග්ලූටමයින් හදන්න උපයෝගී වෙනවා. යුටිලයිස් කරනවා ඇමෝනියා. ඊළඟ ඇලනින් SK muscles. skeletal muscles වල ඇමෝනියා යුටිලයිස් කරනවා ඇලනින් සින්තසිස් එකට. ඊට පස්සේ අපි යමු යූරියා බයෝසින්තසිස්. normal adults කෙනෙක්ගේ healthy adults කෙනෙක්ගේ blood urea level එක ඝන ඩෙසිලීටරයට මිලිග්‍රෑම් 16ක් 35ක් අතර වගේ වෙනවා. මේ යූරියා අපි කිව්ව ඇමෝනියා වලින් හදන්නේ liver එකේදී. ඊට පස්සේ බැහැර කරන්නේ එක්ස්ක්‍රීට් කරන්නේ කිඩ්නි වලින්. ඒ වගේම යූරියා කියන්නේ weak base එකක්. කියන්නේ දුර්වල පශ්මයක්. relatively non-toxic. relatively non-toxic. Okay, relatively කියන්නේ ගොඩක් වෙලාවට ඇමෝනියා වලට සාපේක්ෂව යූරියා toxic ගතිය අඩුයි. highly water soluble, easily excreted in urine. යූරියා water solubility එක වැඩි හින්දා ඒක urine වලින් excrete කරන්න පහසුයි. ඒකත් එක හේතුවක් ඇමෝනියා යූරියා බවට පත් කරලා කිඩ්නි වලට ගෙනියන්න. ඒකට urine එක පාස් කරන්න පහසු නිසා. daily output and dietary protein intake. යූරියා level එකට බලපානවා daily output එකයි and urine වලින් යන ප්‍රමාණයයි diet එකෙන් ගන්න protein intake එකයි මත රඳා පවතින යූරියා level එක. ඊට යූරියා blood වලින් නැත්නම් circulation එකෙන් transport වෙනවා gut එකට. gut එකේදී bacterial action එකේ නැත්නම් urease enzyme එකේ carbon dioxide හැදෙනවා. ඒ වගේම ඇමෝනියාත් හැදෙනවා. ඇමෝනියා feces වලින් පිට වෙන්න පුළුවන් ඇමෝනියම් අයන් විදියට. ඊට පස්සේ reabsorb to the blood. ඇමෝනියා වලින් කොටසක් reabsorb කරනවා blood වලට, කොටසක් feces එක්ක ඉවත් වෙනවා. යූරියා වලින්
කිඩ්නි වලට ගිහිල්ලා යම් ප්‍රමාණයක් යුරින් වලින් ඉවත් වෙනවා. කිඩ්නි ෆේලියර් වගේ එකක් තිබ්බොත් හරියට යූරියා එක්ස්ක්‍රීට් කරගන්න බෑ. එතකොට ප්ලාස්මා යූරියා ලෙවල් එක වැඩි වෙනවා. යූරියා ඇකියුමුලේට් වෙලා ඊට පස්සේ ඒකින් ගට් යූරියා ප්‍රමාණය ඉහළ යනවා. The series of reaction by which urea is synthesized liver is called urea cycle. මේ liver එකේදී යූරියා හදන ප්‍රතික්‍රියා අනුපිළිවෙලක් තියෙනවනේ. අන්නේ අනුපිළිවෙලට කියනවා අපි යූරියා සයිකල් එකක් කියලා. යූරියා සයිකල් එක මෙන්න මෙහෙමයි සිද්ධ වෙන්නේ. මුලින්ම යූරියා සයිකල් එකේදී අපිට මේ ප්‍රතික්‍රියක විදිහට නැත්නම් අමුද්‍රව්‍ය විදිහට මුලින්ම ගන්න කාබන් ඩයොක්සයිඩ් සහ ඇමෝනියම් අයන්. ඇමෝනියම් අයන් කාබන් ඩයොක්සයිඩ් එකතු වෙලා අපිට හැදෙනවා මුලින්ම සංයෝගී කාබමොයිල් ෆොස්ෆේට්. කාබමොයිල් ෆොස්ෆේට් හැදෙන රියැක්ෂන් එකට N-ඇසිටයිල් ග්ලූටමේට් තමයි ඇක්ටිව් කරන්නේ. ඊට පස්සේ මේක උත්ප්‍රේරණය කරන එන්සයිම් එක තමයි කාබමොයිල් ෆොස්ෆේට් සින්තේස් 1. ඒක තමයි rate limiting step of the urea cycle. පස්සේ මේකට ATP දෙකක් වැය වෙනවා පළවෙනි ප්‍රතික්‍රියාවට. ඊපස්සේ කාබමොයිල් ෆොස්ෆේට් සිට්‍රුලීන් බවට පත් වෙනවා. ඕනිතයින් සිට්‍රුලීන් බවට පත් වෙනවා කාබමොයිල් ෆොස්ෆේට් එකතු වුණාම. ඒක උත්ප්‍රේරණය කරන්නේ ඕනිතයින් ට්‍රාන්ස් කාබමයිලේස් එන්සයිම් එකේ. ඒ වගේම සිට්‍රුලීන් පස්සේ ඇස්පාර්ටේටුත් යොදාගෙන ආජිනිනෝසක්සිනේට් හදනවා. ඒ ප්‍රතික්‍රියාව උත්ප්‍රේරණය කරන්නේ ආජිනිනෝසක්සිනික් ඇසිඩ් සින්තේස්. මේකටත් ATP එකක් වැය වෙනවා. ඊට පස්සේ ආජිනිනෝසක්සිනේට් ෆියුමාරේට් එකක් රිලීස් කරලා ආජිනින් බවට පත් වෙනවා. ඒක උත්ප්‍රේරණය කරන්නේ ආජිනිනෝසක්සිනේට් එන්සයිම් එකේ. ඊට පස්සේ හැදෙන ආජිනේස් එන්සයිම් එක මගින් ඕනිතයින් බවට පත් වෙනවා. විශේෂයෙන් කියන්නේ මේ ආජිනේස් ඇක්ටිවිටි එක liver එකේ වැඩි. ඒ වුණාට මගට තියෙනවා. ඒ වුණාට කිඩ්නි එකේ low activity එකක් තියෙන. ඒ හින්දා liver කිඩ්නි එකේදී යූරියා හදන්න බෑ. මේ ආජිනේස් low හින්දා යූරියා හදන්න බෑ. ඊට පස්සේ අපි බලමු important points in urea cycle. 1 and 2 reaction occur in mitochondria. Make a first and 2 reaction occur in mitochondria. First එක මොකක්ද? carbon dioxide ammonium ion එකතු වෙලා කාබමොයිල් ෆොස්ෆේට් හදන එක. අනිත් එක මොකද්ද? 2 එක. ඕනිතයින් සිට්‍රුලීන් බවට පත් වෙනවා කාබමොයිල් ෆොස්ෆේට් එකතු කරගෙන. අන්නේ ප්‍රතික්‍රියා දෙක විතරයි මයිටොකොන්ඩ්‍රියා වල වෙන්නේ. ඊට පස්සේ others in cytosols. අනිත් ප්‍රතික්‍රියාව වෙන්නේ cytosol එකේ. Participate 5 enzymes, 3 mole ATP, 6 amino acids. ඒක මතක තියාගන්න MCQ වලට අහන්න පුළුවන්. enzyme 5ක් දායක වෙනවා, ATP 3ක් වැය වෙනවා, amino acids 6ක් participate වෙනවා. එතකොට මේක enzyme 5 ගත්තොත් අපි එකක් තමයි කාබමොයිල් ෆොස්ෆේට් සින්තේස් 1 එක පළවෙනි එක. දෙවෙනි එක තමයි ඕනිතයින් ට්‍රාන්ස් කාබමයිලේස්. තුන්වෙනි එක ආජිනිනෝසක්සිනික් ඇසිඩ් සින්තේස්. හතරවෙනි එක ආජිනිනෝසක්සිනේස්. පස්වෙනි එක ආජිනේස්. ඊට පස්සේ ATP වැය වෙන තැන් බැලුවොත් ATP දෙකක් වැය වෙනවා ෆස්ට් රියැක්ෂන් එකේදී. ඊට පස්සේ තව ATP එකක් වැය වෙනවා තුන්වෙනි රියැක්ෂන් එකේදී. ආජිනිනෝසක්සිනික් ඇසිඩ් සින්තේස් එන්සයිම් එක පාවිච්චි වෙන රියැක්ෂන් එකේදී. එතකොට ඔක්කොම ATP 3ක් වැය වෙනවා. ඊට පස්සේ ඇමිනෝ ඇසිඩ් 6ක් සහභාගී වෙනවා.
ඒ 6 මොනවද? එකයි, දෙකයි, තුනයි, හතරයි, පහයි, හයයි. පස්සේ N-acetyl glutamate act as a enzyme activator. අර first reaction එකේදී N-acetyl glutamate act කරන්නේ enzyme activator එකක් විදියට. In kidney arginase activity is very low. ඒක හින්දා kidney වලට urea හදන්න බෑ. arginase activity එක low හින්දා. Deficiency of above enzymes cause to ammonia intoxication. ඔය urea cycle එකේ enzyme deficiency එකක් තිබ්බොත් කොතන හරි ඒක ammonia එතකොට බිඳ හදන්න බැරුව යනවා හරියට. එතකොට ammonia එකතු වෙලා blood වල intoxication එකක් එන්න පුළුවන්. Factors influencing serum urea level. කියන්නේ අපි දැන් බලමු මොනවද සාධක බලපාන්නේ serum urea level එකට කියලා. plasma urea level එක වැඩි වෙන අවස්ථා අපි බලමු. serum production එක වැඩි වෙන අවස්ථා. කියන්නේ high protein diet එක. high protein diet එකක් ගත්තම මොකද වෙන්නේ? වැඩිපුර amino acids absorb වෙනවා gut එකකින්. එතකොට liver එකේදී amino acids වැඩි හින්දා ඒ amino acid transamination deamination වගේ reaction වලට දායක වෙලා ultimately කියන්නේ last product එක විදියට ගොඩක් වෙලාවට glutamate හැදෙනවා. ඒ glutamate වගේ හැදෙනවා. එතෙන්දී ඒක ආපහු ඒවා glutamate ගොඩක් හැදුනම ඒවෙන් ammonia release වෙනවා පස්සේ oxidative deamination එකෙන්. ඒ ammonia urea cycle එකට liver එකේ දායක වෙලා urea synthesis එක වැඩි වෙනවා. එතකොට high protein diet එකක් නිසා urea level එක වැඩි වෙනවා blood වල. ඒ වගේම catabolism එක වැඩි වෙන අවස්ථාවල මෙතනදී catabolism එක කියන්නේ protein catabolism එක. සාමාන්‍යයෙන් stressful අවස්ථාවල body එකට protein synthesis protein breakdown එක වැඩි වෙනවා. උදාහරණයක් විදිහට cancer, trauma, surgery, GIT bleeding ඒවැදී protein catabolism එක වැඩි වෙනවා. එතකොට amino acid pool එක වැඩි වෙනවා. amino acid liver එකට ගිහිල්ලා ammonia හැදෙන එක වැඩි වෙනවා. ඒ ammonia urea cycle එකට දායක වෙලා එතකොට urea synthesis එක වැඩි වෙනවා. ඊට පස්සේ අනිත් එක තමයි urea level එක blood වල වැඩි වෙන්න elimination එක අඩු වෙනවා. ඒ කියන්නේ ඉවත් කිරීම අඩු වෙනවා body එකකින්. kidney problem තමයි ගොඩක් වෙලාවට දායක වෙන්නේ. kidney problem ගත්තම glomerular diseases, reduced renal blood flow, urinary obstruction මෙන්න මේ reasons හේතු වෙන්න පුළුවන් elimination එක අඩු වෙලා plasma urea level එක increase වෙනවා. ඊට පස්සේ plasma urea level එක අඩු වෙන අවස්ථාව බලමු. precursors අඩු වෙන වෙලාවට. ඒ කියන්නේ precursors කියන්නේ amino acids නේ. amino acids හැදෙන එක අඩු වෙනවා protein intake එක අඩු වුණාම diet එකේ. ඒ වගේම vomiting වගේ අවස්ථාවකදී amino acid absorption එක අඩු වෙන හින්දා gut එකේ precursors අඩු වෙන්න පුළුවන්. IV feeding උනත් සමහර විට amino acid level එක අඩු වෙන්න හේතු වෙන්න පුළුවන්. ඊට පස්සේ දෙවෙනි එක තමයි protein synthesis එක වැඩි වෙන එක. protein synthesis එක වැඩි වෙනවා infancy වල, pregnancy වල. protein synthesis එක වැඩි වුණාම plasma urea level එක අඩු වෙනවා. අය precursors use කරනවනේ protein synthesis එකට උදාහරණයකට amino acids. එතකොට ammonia acid වලින් හැදෙන එක නවතිනවා. plasma urea හැදෙන එක නවතිනවා. reduce synthesis උදාහරණයකට liver disease එකේදී protein synthesis එක අඩු වෙනවා. එතකොට plasma urea එකට දායක වෙනවා. GFR වැඩි වුණාම
එලිමිනේෂන් එක වැඩි වෙන අවස්ථාවක්. එතකොට ප්ලාස්මා URL එක අඩු වෙන්න පුළුවන්.